සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට පෙරවන් සරණයි ඔබට. සමස්ත ලෝකයම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන කාලවකවානුවක විශේෂයෙන්ම අපි හැම කෙනෙක්ම අපේ ජීවිතයේ වටිනාකම නිරෝගී සුවය පිළිබඳ සිතන කාලවකවානුවක මහා ධනපතියාගේ ඉඳලා දුගී දුප්පත් පැල දක්වා කොරෝනා වසංගතයෙන් අපි හැමෝම පීඩාවට පත්ව තිබෙන මොහොතක මේ සියලු දේ පිළිබඳව අපි මූලික වූ ධර්මතාවයක් පිළිබඳව තේරුම් ගත යුතු කාලවකවානුවක් මේ. ඒ තමයි සියල්ලට ප්‍රථමයෙන් සෞඛ්‍ය සම්පන්න බව, නිරෝගීකම වැදගත්ය කියන කාරණාව. තථාගත අමාමෑණී සම්මා සම්බුදුවරයෙක් ලොවට පහළ වූ දවසක මම හිතනවා අද දවසේ ගම්මැද්ද දම්සවිය සඳහම් දේශනාවට ඊටමත් වැදගත් මාතෘකාවක් තමයි තෝරාගෙන තිබෙන්නේ. නිරෝගීකම පිළිබඳව අද දවසේ කතා බහ කරන්නටයි බලාපොරොත්තුව. විශේෂයෙන්ම මතක් කළ යුතු වෙනවා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනම් වාදී වශයෙන් දේශනා කරන්නට යෙදුනේ මේ ලෝකේ කුමන සැපතක් ලැබුවත් වැඩක් නැහැ, නිරෝගී සැපත තරම් ඒ වටින්නේ නැහැ කියලා. ඒ නිසා ඊටමත් කාලීන වැදගත් දහම් දේශනාවක් සිදු කරන්නට ඔබට ඔබේ සවනතට පුදන්නටයි මේ සූදානම ගම්මැද්ද දම්සවියෙන්. අපි ඊටමත් ගෞරවයෙන් යුතුව නමස්කාර පූර්වකව දවසේ ගම්මැද්ද දම්සවිය සදහම් සාකච්ඡාවට ආරාධනා කරන්නට යෙදුනා. කඩුගන්නාව මුදලියාවත්ත දීපාලෝක විහාරාධිපති, එවැගේම දෙකටන රජහේන ගුණසිරි සඳහම් නිකේතන අනුශාසක ජාතික අධ්‍යාපන පීඨයේ කතිකාචාර්ය පූජ්‍යපාද නෙළුවකන්දේ ඥානානන්ද අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට සාදුකාර දී වහන්සේ ඊටමත් ගෞරවයෙන් යුතුව පිළිගන්න ලැබුණා මේ මොහොතේ සඳහම් දේශනාවට. අපි හැමදෙරුනේ මෙතෙන් සිට ඔබ වහන්සේට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා මේ කාලීන මාතෘකාව විශේෂයෙන්ම ගිලාන සූත්‍රයේ ඇසුරින් අද දවසේ අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට සඳහම් දේශනාව සිදු කරන්නට හැටියට අවසරයි සම්පදන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තයෝ මේ ගිලානා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් තීති. සදහවතුනි, අද වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය සමස්ත ලෝකයට බෝධිය පහළ වූ දිනේ හැටියට තමයි මේ උතුම් වෙසක් පොය සලකන්නේ. බෝධිය කියලා කියන්නේ මිනිස්සෙකුට තමන්ගේ බුද්ධිය ඥානය දියුණු කරගත හැකි ඉහළම ස්තරයටයි. ඒ බෝධිය සාක්ෂාත් කරගන්න පිළිවෙල අනුව තමයි සම්මා සම්බෝධිය, පච්චේක බෝධිය,
අරහන්ත බෝධිය කියලා අපි තෙවදෑරුම් කොට හඳුන්වලා තියෙන්නේ. අපි දන්න විදිහට ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණු දිනය තමයි වෙසක් පොහොය දිනය. වෙනත් විදිහකට කියනවා නම් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ලෞතර බුදු පදවිය අවබෝධ කරගත්ත දිනය. මේ දිනේ තමයි ලෝකේ මිනිස්සෙකුට සාක්ෂාත් කරගන්න පුළුවන් ඉහළම ඥාන සම්භාරය අවබෝධ කරගත්ත පහළ කරගත්ත ඇති වුණු දිනය. එනිසා ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ අපේක්ෂාව බලාපොරොත්තුව උනේ ලෝකයේ මිනිස්සු දෙවර්ගයක අය තමයි ජීවත් වෙන්නේ. ඒ දෙවර්ගය තමයි බණ පොතේ සඳහන් කරලා තියෙන්නේ අශෘතවත් පෘතුජ්ජනයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා. අපේ වචනෙන් කියනවා නම් ඥානවන්ත මිනිස්සු සහ දුෂ්ප්‍රාඥ ඥානයෙන් පහළ මට්ටමක ඉන්න මෝඩ අය. එතකොට දෙවර්ගයයි ඉන්නේ ඥානවන්තයින් සහ මෝඩයින්. බුදුහාමුදුරන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ ධර්ම දේශනා කළේ මේ ඥානවන්තයින්ට තමන්ගේ ඥාන ශක්තිය පිළිබඳ අවබෝධ කරගෙන ඒක තව ටිකක් දියුණු පවුණු කරගෙන ලෞකික ඥානය ලෝකෝත්තර ඥානය දක්වා පරිවර්තනය කරගන්න. අනිත් කාරණේ තමයි දුෂ්ප්‍රාඥයින්ද මෝඩ උදවියට ඥානේ අඩුපාඩුකම් තියෙන අයට ඥානවන්තයින් වීම සඳහා මේකට තමයි බුදුරයන් වහන්සේ නමක් ධර්ම දේශනා කරලා තියෙන්නේ. ඇයි එහෙම වෙන්න ඕනන්නේ? පින්වතුනි, අද වෙනකොට අපේ රට විතරක් නෙවෙයි සමස්ත ලෝකයම බරපතල විදිහේ ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා. ඒ මේ COVID-19 වසංගත වූදුර නිසා. ගැටලු කියන ඒවා ඇති වුණාම ඒ ගැටලු වලට විසඳුම් හොයා ගැනීම කලෙත් මිනිස්සුම තමයි. ඉතිහාසයේ පරීක්ෂා කරනකොට බොහොම ඈත කාලේ ඉඳලම මිනිස්සු ගැටලු වලට විසඳුම් හොයපු එක තමයි කරලා තියෙන්නේ. ඒ විසඳුම් අතර සමහර ඒවා තියෙනවා හරි ඒවා, සමහර ඒවා තියෙනවා වැරදි ඒවා. වැරදි ඒවාට අපි කියනවා මිත්‍යා කියලා, නිවැරදි ඒවාට කියනවා සම්මා කියලා. ඔය වචන දෙක ඇවිල්ලා තියෙන්නේ එහෙම තමයි. තථාගතයන් වහන්සේ පහළ වුණු කාලයේ වෙනකොටත් මිනිස්සු ගැටලු හදාගෙන ඒ ගැටලු වලට විසඳුම් හොයමින් හිටපු කාලයක්. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වෙනකොට. මොකද්ද ගැටලුව? ආහාර සම්පාදනය කරගන්නේ කොහොමද? නැත්තම් අපේ ආදායම වැඩි කරගන්නේ කොහොමද? ලෙඩ දුක් වලට පිළියම් හැටියට යොදාගන්නේ මොනවද කියන ඒවා නෙමෙයි. මිනිස්සුන්ට තිබුණු බරපතල ගැටලුවක් තමයි ඒ කාලේ මීට කලින් අපේ ජීවිතයක් පැවතුනාද? පැවතුනා නම් කොහොමද පැවතුනේ? කොහෙද පැවතුනේ? කොයි විදිහටද හිටියේ? මේ විදිහට දැන් ඉන්න ජීවිතය ගැන නෙමෙයි මීට කලින් හිටපු ආකාරය පිළිබඳව මිනිස්සු ප්‍රශ්න කළා. මිනිස්සු ගවේෂණය කළා තම තමන්ගේ බුද්ධියේ හැටියට. එහෙම හොයලා බලලා ඒගොල්ලෝ ඉදිරිපත් කළ නොඑක් අදහස්. සමහරු කිව්වා ආත්මය කියලා එකක් තියෙනවා. අපිට කලින් ආත්මයක්
තිබුණා. ඒ ආත්මය තමයි දැන් මේ ජීවිතේට ඇවිල්ලා තියෙන්නේ. ඒක නොසිඳී ඉදිරියටත් යනවා. තව සමහර අය කිව්වා ඒගොල්ලන්ගේ ගවේෂණවල ප්‍රතිඵල හැටියට ආත්මය අන්තවත් ඉවරයක් වෙනවා කවදා හරි. ඒ අතර තව කොටසක් කිව්වා නෑ ආත්මය ඉවර වෙන්නේ නෑ අනන්තවත් එකක්. නොනැසී නොසිඳී පවතින එකක් කියලා. ඔය අතර තව කොටසක් කිව්වා ආත්මය නෙමෙයි මේ ලෝකයේ මවලා තියෙන්නේ ਸਰව බලධාරී වූ කෙනෙක්. ඒ ਸਰව බලධාරී වූ පුද්ගලයා ਸਰව කාලීනයි කියලා. හැම කාලෙකම පවතිනවා හැම තැනකම ඉන්නවා කියලා. ඔහොම විවිධ අදහස් අපේ බණ පොතේ තියෙනවා. එහෙම අදහස් 18ක් බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ තිබුණා. ඒවට කියන්නේ පූර්වාන්ත කල්පිත දෘෂ්ටි කියලා. මීට කලින් ආත්මය පිළිබඳව කරපු ගවේෂණවල ප්‍රතිඵල වෙන්න ඇති. ඊළඟට තව කොටසක් ඔය අතර හෙව්වා බැලුවා මරණින් පස්සේ මොකද වෙන්නේ? කෙනෙක් මලාට පස්සේ එයාට මොකද වෙන්නේ? සමහරු කිව්වා මරුණට පස්සේ නැවත ඉපදීමක් නැහැ. මෙතනින් අවසానයි ගමන. ඒ අතර ඇතැම් උදවිය කිව්වා නෑ මරණින් පස්සේ තියෙනවා නැවත ගමනක්. ඒ තමයි මේ ශරීරය මේ මිහිදන් වුණාට ආත්මය නොනැසී ගමන් කරනවා. තව ආත්ම භාවයකට යනවා. ඔය විදිහට අපරාන්ත කල්පිත දෘෂ්ටි. දැන් ඉස්සෙල්ලා කිව්වේ පූර්වාන්ත කල්පිත දෘෂ්ටිනේ. මරණින් පස්සේ ඇති වෙන තත්වයේ පිළිබඳව ගවේෂණය කරපු අය, තොරතුරු එක්රැස් කරපු අය, පර්යේෂණ කරපු අය අනාවරණය කළේ. එහෙම අදහස් 44ක් තියෙනවා. ওই දෙකම එකතු කරගත්තාම තමයි දෙසටක් මිසදිතු දහම් කියලා දහමේ සඳහන් වෙන්නේ. දීඝනිකායේ බ්‍රහ්මජාල කියන සූත්‍රයේ තථාගතයන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා දෙසටක් මිසදිතු දහම් උන්වහන්සේ පහළ වුණු කාලයේදී ಭಾರತ දේශයේ තිබුණයි කියලා. මේවට ඇයි මිසදිතු දහම් කියලා කිව්වේ? ඒ තමයි පින්වතුනි ඒ හැමෝම කලේ මේ ජීවිතයේ පැවැත්ම නැවැත්ම පිළිබඳව තොරතුරු ගවේෂණය කිරීම, සෙවීම, පර්යේෂණ කිරීම. බෝධිසත්වයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙනවයි කියලා කියන්නේ බෝසත්වරයෙක් කියලා කියන්නෙම ස්ථිර පදනමක් ඇතුව හොයනවා, පර්යේෂණ කරනවා දීර්ඝ කාලයක් මේ ජීවියාගේ පැවැත්ම නැවැත්ම පිළිබඳව. ඒකේ අවසාන ඵලය තමයි සම්මා සම්බුද්ධ ඥානය කියලා අපි කියන්නේ. ඒ නිසා බෝසතාණන් වහන්සේ කළෙත් සත්වයාගේ පැවැත්ම, මනුෂ්‍යයාගේ විතරක් නෙවෙයි සත්වයාගේ පැවැත්ම පිළිබඳව පර්යේෂණ කිරීම. ඒක හඳුන්වන්නේ අරිය පර්යේෂණය කියලා. ලෝකේ වෙනත් දේවල් වල පර්යේෂණ එදත් කළා අදත් කරනවා. දැන් මේ COVID-19 තියෙන කාලෙදී බෙහෙත් හොයනවනේ. පර්යේෂණ කරලා එන්නත්ද, පැණිද, කුඩුද, පෙතිද, කරල්ද, කොව්වද කියලා එක එක්කෙනා පර්යේෂණ කරනවා. ඒ තම තමන් හදාarලා තියෙන විශේෂයට අනුගතව ඒක දේශීය වෙන්න පුළුවන්, විදේශීය වෙන්න පුළුවන් පර්යේෂණ කරනවා. පර්යේෂණ කරලා අත්හදා බැලීම් කරලා හොයාගන්න උත්සාහ කරනවා මේ කොරෝනා 19න් වළකින්න ක්‍රමයක්, ඖෂධයක්, බෙහෙතක්.
ඒවට මොනවද කියන්නේ? ඒවට කියන්නේ අනාර්ය පරිේෂණ. නොඑක් පරිේෂණ තියෙනවා. කෘෂි කර්මාන්තය පිළිබඳව පරිේෂණ කරනවා. අධ්‍යාපනය පිළිබඳව පරිේෂණ කරනවා. සෞඛ්‍ය සම්පන්න ක්‍රමයේ හොයාගන්න පරිේෂණ කරනවම නොඑක් පරිේෂණ තියෙනවා. ඒ ඔක්කොම අනාර්ය පරිේෂණ. බෝධිසත්වයන් වහන්සේ නමක් කළ පරිේෂණය හඳුන්වන්නේ ආර්ය පරිේෂණය කියලා. ඒක ඇතුළත් කරලා බුදුහාමුදුරන් වහන්සේ කළ සූත්‍ර දේශනාවක්ම තියෙනවා ආර්ය පරිේෂණ සූත්‍රය කියලා. මම මේ කාරණා ටික මතක් කළේ ඔබට අද මේ දවස බෞද්ධයන්ට විතරක් නෙමෙයි සමස්ත ලෝකවාසීන්ටම වැදගත් දවසක්. ඇයි ලෝකේ කිසි කෙනෙකුට මේ සම්මා සම්බුද්ධත්වය කියන தত্ত্বයට තමන්ගේ ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන් උනේ නැහැ. අපි උත්සාහ කරන්න ඕනේ ඒ සඳහායි. ඒ නිසා මොකද උනේ? බුදුහාමුදුරන් වහන්සේ නමකට පුළුවන්කම ලැබුණා ඔබ අප දකින දෙයට වඩා වෙනස් විදිහකට මේ ලෝකේ දිහා බලන්න. මේ ලෝකේ පැවැත්ම දිහා බලන්න. උන්වහන්සේ දැක්කේ නුවණින්, අපි දකින්නේ දැසින්. වෙනස ඒකයි. එනිසා තථාගතයන් වහන්සේ දේශනා කළා මේ කොරෝනා 19 වගේ වසංගතයක් තියෙන වෙලාවක, එයින් මිනිස්සු පීඩාවටපත් වෙලා ඉන්න වෙලාවක, එයින් ගැලවීම සඳහා නොයෙක් ක්‍රමෝපායන් හොයන වෙලාවක උන්වහන්සේගේ දේශනාව ගැන අපි අවධානය යොමු කළොත් ඒකට බෞද්ධ වෙන්න ඕන නෑ. මිනිස්සු හැටියට ඔබ ලෝකේ කොතන හිටියත් මේ අනුශාසනාවට සවන් දෙනවා නම් ඔබට ගණ්ඩ තියෙනවා තථාගතයන් වහන්සේගේ දේශනාව තුළ මෙවැනි අවස්ථාවක කොහොමද අපි කටයුතු කළ යුත්තේ කියන කාරණය. ඒ සඳහා තමයි මම මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ උන්වහන්සේ දේශනා කරන්නට යෙදුණු ගිලාන සූත්‍රයෙන් පුංචි කොටසක්. ගිලාන කියලා කියන්නෙම ලෙඩා රෝගියානේ. එතකොට ගිලාන සූත්‍රයේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා තයෝ මේ ගිලානා සන්තෝ ලෝකේ සංවිජ්ජමානා. මේ ලෝකේ ගිලනුන් 3 වර්ගයක් ඉන්නවා කියලා. ගිලනුන් 3 වර්ගයක් ඉන්නවා. මෙතෙන්දී ඔබට මතක් කරන්න ඕන කාරණයක් තියෙනවා. අපේ ශරීරයේ ගිලන් වෙන ප්‍රධාන අංශ දෙකක් තියෙනවා. ඒක පෙන්නලා දීලා තියෙන්නේ තථාගත ධහමේ පමණයි. දැන් ලෝකේ පුරාම රෝහල් තියෙනවා. ලෝකේ පුරාම වෛද්‍යවරු ඉන්නවා. හැම රටකම නිෂ්පාදනය කරගත්ත ඖෂධ තියෙනවා ඒ රෝග සඳහා. ප්‍රතිකාරකමත් ක්‍රමත් ඒගොල්ලෝ භාවිතා කරනවා. හැබැයි මේ ඔක්කොම බිහි වෙලා තියෙන්නේ අපේ ශරීරයේ ගිලන් වෙන එක කොටසක් සඳහා පමණයි. ගිලන් වෙන කොටස් දෙක තමයි ගත සහ සිත. හොඳට මතක තියාගන්න. ඔබේ ගත ලෙඩ වෙන්නත් පුළුවන්, සිත ලෙඩ වෙන්නත් පුළුවන් බව. ඔය අනාවරණයේ කිසිම ඉගැන්වීමක නැහැ. කිසිම ඉගැන්වීමක නැහැ. මිනිස්සු දැනගෙන හිටියෙත් නැහැ සිත ලෙඩ වෙන බව. ඒක දකින්න පුළුවන්කම ලැබුණේ සම්බුද්ධ ඥාණයට පමණයි. ගත ලෙඩ වෙන්න හේතු තියෙනවා. ලෙඩ වෙනවා. ඒ ලෙඩ අපි දන්නවා. ඒ නිසාම ලෝකයේ
ගතට පිළියම් කරන්න ලෙඩ වුණාට පස්සේ ගතට පිළියම් කරන්න රෝග සුවපත් කරන්න තමයි වෙහෙසුනේ පරිේෂණ කළේ අධ්‍යයනය කළේ වෛද්‍යවරු බිහි වුණේ රෝහල් හැදුනේ ඒක නිසායි ඖෂධ නිෂ්පාදනය කළෙත් ඒ නිසායි දැන් බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා යම්කිසි පුද්ගලයෙකුගේ ගත ලෙඩ වුණොත් දැන් කොරෝනා 19 කියලා කියන්නේ හිතට එන ලෙඩක් නෙමෙයි. ඒක අපේ සිරුර ලෙඩ කරන වෛරසයක්. ගත ලෙඩ කරන වෛරසයක්. එතකොට උන්වහන්සේ දේශනා කරනවා ගත ගිලන් වුණොත් එහෙම ඒ ගිලන් බවෙන් මුදවාලීමට ප්‍රයෝජනවත් වන කරුණු තුනක් මේ සූත්‍රයේ. ඒකයි තයෝමේ ගිලානා කියලා කිව්වේ. මොනවද ඒ කරුණු තුන? එකක් ආහාර පාන. රෝගී වුණාට පස්සේ රෝගියාට දෙන ආහාර පාන. දෙවෙනි එක තමයි ඖෂධ බෙහෙත් හේත්. තුන්වෙනි කාරණේ තමයි හෙදකම. හෙදකම කියලා කියන්නේ උපස්ථාන කිරීම රෝගියාට. යමෙකුගේ ගත ලෙඩ වුණාම මේ කියන කාරණා තුන සැලකිල්ලෙන් කරන්න ඕනේ. අවබෝධයෙන් කරන්න ඕනේ. පමණ දැනගෙන කරන්න ඕනේ. දැන් ඔබට මේ පිළිබඳව දිගට විස්තර කරන්න ඕන කියලා මම කල්පනා කරන්නේ නැහැ. දැන් රෝහල් වල සමහර රෝගීන්ට රෝගියාගේ අයිතිකාරයොන්ට වමන ආහාර පාන ගෙනියන්න දෙන්නේ නැහනේ. රෝහලෙන් කියනවා අපි නිර්දේශ කරන ආහාර පාන විතරයි මේ ලෙඩාට දෙන්න ඕනේ. ඕගොල්ලන් ඕන ආහාර ගෙනත් දෙන්න බෑ මෙතෙන්ද. ඒ නිසා ගෙන ඒමම තහනම් කරලා තියෙනවා. ඇතුල් වෙනකොට මේවා පරීක්ෂා කරනවා. ඇයි ගිලන් වුණාට පස්සේ ගිලන් වූ ශරීරය ප්‍රකෘති තත්වයට ගන්න ඒ රෝගියෙකුට බලපාන ප්‍රධානම අංගයක් තමයි ගිලන් වුණාට පස්සේ ගන්න ආහාර පාන. ඒවා පත්‍ය ආහාර අපත්‍ය ආහාර කියලායි දහමේ බෙදලා තියෙන්නේ. පත්‍ය ආහාරම දෙන්න ඕනේ. අපත්‍ය ආහාර ගත්තොත් රෝගය සුව වෙන්නේ අසාධ්‍ය තත්වයටපත් වෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි ඖෂධ. උන්වහන්සේ ගිලාන උපට්ඨායක කියලා සූත්‍ර දෙකක්ම දේශනා කරලා තියෙනවා. ඒ සූත්‍ර දෙකේම පෙන්නලා දෙනවා ඖෂධ ලබා දිය යුතු පිළිවෙල ප්‍රමාණය කරුණා මෛත්‍රී සහගතව මේ වෛද්‍ය ප්‍රතිකාරය කරන කෙනා කළ යුතුයි කියලා. ඔහොම කරුණු ගොඩක් තියෙනවා. ඒකේ තේරුම ඖෂධත් අපේ ගත ලෙඩ වුණාම සුවපත් කරලීමට උදව් වෙනවා කියන එකයි. තුන්වෙනි කාරණේ තමයි හෙද කාර්යය උපස්ථාන කිරීම. රෝගියෙකුට සුවපත් වීම සඳහා අත්‍යවශ්‍යම දෙයක් තමයි නිවැරදි උපස්ථානය. එතකොට ඔය කියන කාරණා තුන අරගෙන තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඔන්න අර රෝගීන් තුන් දෙනා කවුද? සමහර අය ඉන්නවා පින්වතුනි රෝගී වුණාට පස්සේ ඖෂධත් නිවැරදි විදිහට නිසි කලට නිසි පමණට නිවැරදි ඖෂධම දෙනවා. ආහාර පානත් පත්‍යේවම දෙනවා. උපස්ථාන කිරීමත් හරියටම කරනවා නිවැරදිව. හැබැයි ඔය කරුණු තුනම කළත් සුවපත් වෙන්නේ නැති අය ඉන්නවා. හොඳට මතක තියාගන්න ඒක. ඔය කරුණු තුනම ප්‍රශස්ත මට්ටමින් කළත් සුවපත් වෙන්නේ නැති අය ඉන්නවා. තව සමහර අය ඉන්නවා ආහාර පාන සුදුසු විදිහේ ඒවා පත් ඒවා දුන්නත් නොදුන්නත්
ඒ වගේම ඖෂධ දුන්නත් නොදුන්නත් උපස්ථානය හරියට කළත් නොකළත් සුවපත් වෙන අයත් ඉන්නවා. සමහර අය කියන්නේ අපි මොකුත් බෙහෙත් ගත්තේ නැහැ වුණාට ඉතින් හොඳ වුණා. එහෙම කියනවා. අර කියපු කරුණු තුනම කළත් නොකළත් ඒ වචන දෙකම ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. කළත් නොකළත් සුවපත් වෙන අයත් ඉන්නවා. තුන්වෙනි එක්කෙනා තමයි අනිවාර්යයෙන්ම පත්‍ය ආහාර පාන දෙන්නම ඕන. නිසි ඖෂධ නිසි කලට නිසි පමණට දෙන්නම ඕන. ඒක කළත් නොකළත් නෙමෙයි දෙන්නම ඕන. ඒ වගේම යහපත් ලෙස රෝගියාට උපස්ථානයත් නිසි පරිදි කෙරෙන්න ඕන. ඔය කාරණා තුන නිසාම සුවපත් වෙන අය ඉන්නවා. දැන් ඔබට පැහැදිලිනේ. රෝගීන් 3 දෙනෙක් ගැනයි බුදුහාමුදුරුවන් වහන්සේ මේ දේශනා කරන්නේ. පළවෙනි එක්කෙනා තමයි අර කියපු කාරණා තුන නිසා සුවපත් වෙනවා. දෙවෙනි එක්කෙනා ඒ කාරණා තුන ලැබුණත් සුවපත් වෙන්නේ නැහැ. නොලැබුණත් සුවපත් වෙන්නේ නැහැ. තුන්වෙනි එක්කෙනා ඒ කාරණා තුන හරියට ලැබුණහම තමයි සුවපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගිලන්හල් ඖෂධ වෛද්‍යවරු උපස්ථායකයෝ ඉන්න ඕනන්නේ අන්න ඒකටයි කියලා. ඒව නැතුවම බෑ සුවපත් වෙන්න. ඒ රෝගීන්ට තමයි ওই අවශ්‍යතාවය තියෙන්නේ කියලා. දැන් එහෙම දේශනා කරපු තථාගතයන් වහන්සේ ඊළඟට උන්වහන්සේගේ පැත්තෙන් අවශ්‍ය කාරණේ කියනවා මොකද්ද? ගත ලෙඩ වෙන එක නම් නවත්ත ගන්න පුළුවන් ඔහොම. හැබැයි සිත ලෙඩ වෙන බව දන්නේ නැහැ හුඟක් දෙනා. සිත ලෙඩ වෙන අයටත් උන්වහන්සේ ප්‍රතිකාර ක්‍රමයක් මේ සූත්‍රයේ දේශනා කරනවා. පින්වතුනි අපේ සිත උපදිනකොට බොහෝම ප්‍රභාස්වරයි කියලානේ ඔබ අහලා තියෙන්නේ. පබස්සර මිදම් බික්කවේ චිත්තං. තාම නිර්මලයි ප්‍රභාස්වරයි. කිලුටු නෑ. අපිරිසිදු වෙලා නෑ. නමුත් තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. බාහිර වශයෙන් පැමිණෙන කිලුටු සහගත සිතුවිලි නිසා අර ලස්සනට තිබුණු සිත කෙලෙසිලා යනවා. අපිරිසිදු වෙලා යනවා. ඒවට බුදුහාමුදුරන් වහන්සේ දුන්න එක වචනයක් කෙලෙස් කියලා. කෙලෙස්. කොහොමද මේවා එන්නේ? ඇහැ විවෘතව තියෙනවා. ඇහැ එක්ක ගනුදෙනු කරන්නේ රූප. මේ රූප හා ඇහැ අතර ගනුදෙනුව සිද්ධ වෙනකොට සිතේ ඇති වෙනවා සිතුවිලි. කන අපි ළඟ තියෙනවා. බාහිර වශයෙන් ශබ්ද තියෙනවා. මේ ශබ්ද කනත් එක්ක ගැටෙනකොට සිතේ හට ගන්නවා සිතුවිලි. ඔය විදිහට ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රයන් පහ එක්ක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා ගනුදෙනු වෙනවා. එකකට එක බැගින්. ඒ ගනුදෙනු වීම නිසා සිතේ සිතුවිලි හට ගන්නවා. මෙන්න මේ සිතුවිලි වල තැවරුනොත් රාගය, ඒ වගේම ද්වේෂය, මෝහය. ඔබට මතකයි මේ වචන තුන රාග, දෝෂ, මෝහ කියලා කියන්නේ අකුසල මූල කියලායි හඳුන්වන්නේ ධර්මයේ. යම්කිසි පුද්ගලයෙක් නරක දෙයක්, පාපසහගත දෙයක්, අගෝචර දෙයක්, නුසුදුසු දෙයක් කරනවා නම්, නොගැලපෙන දෙයක් කරනවා නම් කරන්න පාදක වෙන්නේ එක්ක රාගය, එහෙම නැත්නම් ද්වේෂය, එසේත් නැත්නම් මෝහය.
ඒ කාරණා තුන වටා තමයි ඔය සියල්ලම ගොනු වෙලා තියෙන්නේ. එතකොට අපේ නිර්මලව තිබුණු සිත, ලස්සනට තිබුණු සිත මොකද වෙන්නේ? මේ ඉන්ද්‍රයන් එක්ක අරමුණු ගැටීමේ අවසාන ඵලය සිත නරක් වෙනවා. සිත කෙලෙසෙනවා, අපිරිසිදු වෙනවා. ඒකට තමයි කියන්නේ චේතසික රෝග කියලා. වෙනමම සූත්‍රයක් තියෙන උන්වහන්සේ දේශනා කළ රෝග සූත්‍රය කියලා. ද්වේමේ භික්ඛවේ රෝගා කතමේ ද්වේ කායික රෝගෝ චේතසික රෝගෝ කියලා. ඒ සූත්‍රයේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා සිත ලෙඩ වෙන බව. දැන් ගත ලෙඩ වෙන එකට නම් බෙහෙත් හේත් ගන්න තැන් තියෙනවා. දැන් මේ දවස්වල අපිට නිතර කියනවානේ ඔබට යම් අසාධන තත්වයක් දැනෙනවා නම්, හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනෙනවා නම් ගෙදරට වෙලා ඉන්න එපා. අඩුම තරමේ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, රෝහලකට යන්න, සෞඛ්‍ය නිලධාරීට හරි දුරකථනයෙන්වත් කතා කරන්න කියලා නිතර කියන්නේ. ඒ ගතටනේ. හැබැයි සමහරු දන්නෙත් නෑ සිත ලෙඩ වෙලා කියලා. ඇතැම් උදවිය දන්නවා සිත ලෙඩ වෙලා කියලා. හැබැයි මේක ගණන් ගන්නේ නෑ. ඒක සිතේ ලෙඩක් හැටියට සලකන්නේ නෑ. බුදුහාමුදුරන් වහන්සේගේ දේශනාව මෙන්න මේකයි. සිත ලෙඩ වෙනවා. ලෙඩ වුණාම මේ වසංගතයට හපන්. මේකෙන් නම් කොහොම හරි බේරෙන්න පුළුවන්. හැබැයි සිත ලෙඩ වුණාට පස්සේ ඒක අති භයානකයි. අති භයානකයි. පුද්ගලයින්ගේ සිත ලෙඩ නොවි ආරක්ෂා කරලීමට තමයි බුදුහාමුදුරන් වහන්සේ නමක් බණ කිව්වේ. වෙන මොනවටවත් නෙමෙයි. ඇයි මේ රෝගී තත්වයෙන් අපි මිදෙන්න ඕනේ? සිත ලෙඩවීම නිසා තමයි පින්වතුනි අපේ ජීවිතේ, මේ ගත කරන ජීවිතය ඉන්න තැනින් පහළට වැටෙන්නේ. ඔබ ගොඩනගාගත් ඔබේ ගෞරවය විනාශ වෙන්නේ. සිත ලෙඩවීම නිසාම ඔබ නොයෙක් දුරාචාරකම් වලට යොමු වෙනවා. පාප සහගත දේවල් වලට යොමු කරවනවා. සුන්දරයි වගේ ඔබට පෙන්නලා ඔබ નિરાයාසයෙන් මේ වෙන තැන් වලට යොමු කරවනවා. එහි ප්‍රතිඵලය මොකද්ද? එහි ප්‍රතිඵලය තමයි ඔබ සිටි තැනින් පහළට වැටීම, ප්‍රපාතයට වැටීම, දුකටපත් වීම, පීඩාවටපත් වීම. මේක උන්වහන්සේ ඉගැන්වුවා. අද මේ පොයේ දවසේ අපේ රටේ රට කරවන අය, ඒ වගේම රට කරවන්න හිතන අය ඉදිරියේදී අපි කියන්නේ නායකයෝ කියලානේ. මේ නායක පිරිසට බුදුහාමුදුරන් වහන්සේ හරි ලස්සන උපමාවකින් දේශනා කරනවා. ඔබේ සිත ලෙඩ වුණොත් එහෙම ඒක බලපානවා සමස්ත රටවාසීන්ට, සමස්ත රටට. එනිසා උන්වහන්සේ පෙන්නලා දෙනවා නායකයෝ කියලා කිව්වම පවුලේ අම්මගේ අප්පච්චිගේ ඉඳලා ඒ දෙන්නත් නායකයෝ. පවුලට නායකයෝනේ. ආයතනවල ප්‍රධානීන් ඉන්නවා නායකයෝ හැටියට. ඒ වගේම පාසල්වල, විශ්වවිද්‍යාලවල, පිරිවෙන්වල නායකයෝ ඉන්නවා, අධ්‍යාපන නායකයෝ කියලා අපි කියන්නේ. ස්වාමින් වහන්සේලා, පූජකතුමන්ලට කියනවා ආගමික නායකයෝ කියලා. රට කරවන අයට මන්ත්‍රීවරු, ඇමතිවරු, අගමැති, ජනාධිපති ওই විදියට හඳුන්වන නම් තියෙනවා. ඒගොල්ලොන්ටත් අපි නායකයෝ කියලා සලකනවා. අපේ රට ගත්තම ප්‍රාදේශීය සභාවේ ඉඳලා පාර්ලිමේන්තුව දක්වා මෙන්න මේ නායකයෙක්
ගත ලෙඩ වුණොත් ඔහුට පිළියම් යොදා ගන්න තැන් තියෙනවා. මෙහෙ නැත්තම් විදේශගත වෙන්න හරි පුළුවන් මිල මුදල් තියෙනවා නම්. හැබැයි නායකයෙක් කියන කෙනෙක් සිත ලෙඩ කරගත්තොත් ඒකට ඖෂධ නැහැ. පිළියම් ලබන්න තැනක් නැහැ. ඒක නිසා සිදුවෙන හානිය අති භයානකයි. ඒක මේ වෛරසය වගේ නෙමෙයි. ඊට වඩා භයානකයි. මෙහෙම හිතන්නකෝ. gedara ඉන්න අම්මා හෝ තාත්තා කියන මේ දෙන්න පවුලේ නායකයෝ. මේ පවුලේ නායකයින්ගේ සිත් එක්කෙනෙකුගේ දෙන්නගේ වෙන්න ඕන නැහැ. එක්කෙනෙකුගේ සිත රාගයෙන් පීඩිත වුණොත් මොකද වෙන්නේ? ද්වේෂයෙන් පීඩිත වුණොත්, ලෙඩ වුණොත්, මෝහයෙන් ලෙඩ වුණොත් මොකද වෙන්නේ? මේ ලෙඩවල තියෙනවා චේතසික ලෙඩවල තියෙනවා අවදි තුනක්. අවදි තුනක් තියෙනවා. එකක් තමයි අනුසය කියලා කියන්නේ. අනුසය කියලා කියන්නේ වෛරසයේ තියෙනවා, ලෙඩේ තියෙනවා, තියෙන බව දන්නෙත් නැහැ, අනිත් අයට දැනෙන්නෙත් නැහැ. දැන් මේ අනුශාසනාව අහන නරඹන ඔබ දන්නවද ඔබ චේතසික රෝගියෙක් කියලා? දන්නේ නැහැ. අනේ අපිට නම් ওই මුකුත් ලෙඩ නැහැ කියනවා. ඒ නැහැ කියන්නේ ඇඟට ලෙඩක් නැහැ කියලා. හැබැයි චේතසික රෝගී තත්වයන් තියෙන්නේ අනුසය වශයෙන්. මතු වෙලා නැහැ. උත්සන්න වෙලා නැහැ. ඒ නිසා දැනෙන්නේ නැහැ. අනුසය වශයෙන් තියනවා කියලා කියන්නේ යටපත්ව තියෙන හරියට මේ අලු යට ගිනි පුපුරු වගේ. කාමයේ නැද්ද ඔබේ හිතේ? තියෙනවා. හැබැයි යටපත් වෙලා තියෙනවා. බැරි වෙලාවත් තරුණ වයසේ ඉන්න දුවෙකුට හරි පුතෙකුට හරි නම් පුතෙකුට රූමත් තරුණියක් ඇහැ ගැටුනම මොකද වෙන්නේ? අන්න අර කාමය නැමැති විස බීජය සිත තුල තිබුණ අනුසය වශයෙන් දැන් ඒක මෝදු වෙන්න ගන්නවා. අලු යට ගිනි පුපුරු තියෙනකන් කවුරුවත් දන්නේ නැහැ ගිනි පුපුරු තියෙනවා කියලා. හැබැයි අලු ටික පිඹලා අයින් කරපුවාම ගිනි පුලිගු මතුවෙනවා. ඇහැට ප්‍රියමනාප රූපයක් ගැටුනම මොකද වෙන්නේ? මම අර උදාහරණයට කිව්වේ එකක්. ඇහැට ප්‍රියමනාප රූපයක් ගැටුනම, කනට ප්‍රියමනාප ශබ්දයක් ගැටුනම වෙන්නේ අර අනුසය වශයෙන් තිබුණු රෝගී తত্ত্বය දෙවෙනි පියවරට මතුවෙනවා. දැන් මේ කොරෝනා වලත් කියනවානේ පියවරවල් කීපයක් කියලා. දෙවෙනි පියවරට මතුවෙනවා. ඒකට කිව්වේ පරිඋත්ථාන කියලා. එතකොට තමයි ඔන්න කල්පනා කරනවා. ආයි දකින්න හම්බෙයිද කියලා හිතනවා. එහාට ඇවිදිනවා, මෙහාට ඇවිදිනවා. එක ඉරියව්වක ඉන්න බෑ. ආයි ගිහිල්ලා ඇඳේ පෙරලෙනවා. ආයි නැගිටිනවා, වතුර ටිකක් බොනවා. දැන් මොකද මේ වෙලා තියෙන්නේ? රාගය නැමැති විස බීජය, රෝගී తত্ত্বය තිබුණා. ඒක දැන් මතු වුණා. දෙවෙනි පියවරට ආවා. පරිඋත්ථාන අවදිය. තුන්වෙනි තැනට එනවා. ඒ තමයි වීතික්කම අවදිය. තුන්වෙනි තැනට එනකොට මොකද වෙන්නේ? ඔහු ක්‍රියාත්මක වෙනවා. හොයාගෙන යනවා. පණිවිඩයක් දෙනවා දුරකථනයෙන්. මං හම්බෙන්න එනවා. අසවල් තැනට එන්න ඕනේ. ආයෙ නැත්තම් බලා ගන්න පුළුවන් කියලා මෙහෙම තර්ජනාත්මකව හරි ආදරයෙන් හරි මොනවා හරි කියලා ඔහු දැන් වහා ක්‍රියාත්මක වුණා. ඔය විදිහට චේතසික රෝග ක්‍රියාත්මක වෙන අවදි තුනක් තථාගතයන් වහන්සේ මේ සූත්‍රවල පෙන්වලා දීලා තියෙනවා. මං ඒක මතක් කළේ මේ නායකයින්ට බණ කියනවා අඩුයිනේ අපි. හැබැයි තථාගතයන් වහන්සේ රජ මැදුරට වැඩියා.
ඒ වැඩි රටවාසීන්ට බණ කියන්න නෙමෙයි. රජුරවන්ට බණ කියන්න. රජ මාලිගාවේ ඉන්න අයට බණ කියන්න. සමහර වෙලාවට රජවරු කොසල් මහ රජුරෝ බිම්බිසාර රජතුමා වාගේ ඇත්තෝ බුදුහාමුදුරන් වහන්සේ හොයාගෙන ආවා. ආයේ මොකටද? බණපදයක් අහන්න. තමන්ට මේ පාලන කටයුතු හරියට කරගෙන යන්න මඟ පෙන්වීමක් ලබා ගන්න. සැප දුක් අහන ගමන් ස්වාමීනි මට මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවායි කියලා ඉදිරිපත් කරනවා. කියවලා බලන්නකෝ සංයුක්ත නිකායේ කෝසල සංයුක්තය වැඩියෙන්ම උපදෙස් ගන්න ගිය රජුරෝ තමයි කොසල් මහ රජුරෝ. ඒ නිසාම තමයි කීර්තිමත් නරපතියෙක් හැටියට රට පාලනය කළේ. අදටත් අපි ඒගොල්ලෝ ගැන කතා කරන්නේ ඒ උපදෙස් අනුව පාලනය කරපු නිසා. ලිච්ඡවි රජවරු ගැන අපි අහලා තියෙනවා. අපේ රටෙත් කතා කරනවා. කතා කළා. හැබැයි ඉතින් අපි ලිච්ඡවි රජවරුනේ නෑනේ. ඇයි ඒ? ලිච්ඡවි රජවරු ගැන අදටත් කතා කරන්නේ ඔවුන් තථාගතයන් වහන්සේගෙන් අවවාද අනුශාසනා අරගෙන නිසි පරිදි රට පාලනය කරපු නිසා. එක අවස්ථාවකදී බුදුහාමුදුරන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියන මහණෙනි දිව්‍ය ලෝකේ දෙවිවරු දැක්කේ නැත්තම් ලිච්ඡවි රජවරු දිහා බලන්න කියලා. ඒ තරම් ප්‍රශස්ත පාලකයෝ මේවා කරන්න පුළුවන් මිනිස්සුන්ට. හැබැයි ගෝපාලක සූත්‍රයේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා. මම මේ සූත්‍රවල නම් කියන්නේ අපිට බේරීමක් ඕනනේ. නැත්තම් වරදවා මේවා තේරුම් ගත්තාම හාමුදුරුවෝ පාලකයන්ට දොස් කිව්වා. ඔහොමද බණ කියන්න තිබ්බේ කියලා චෝදනා එනවා. හැබැයි මේක තමයි ධර්මය. මජ්ක්‍ධිම නිකායේ චූල ගෝපාලක සූත්‍රය, මහා ගෝපාලක සූත්‍රය දේශනා කරන්නෙම පාලකයන්ට. උන්වහන්සේ උපමාවට ගන්නේ ගොපල්ලෙක්. හරක් බලන මිනිස්සයා උපමාවට ගන්නේ. හරක් බලන මිනිස්සයා කියන කෙනාගෙන් කොච්චර පාඩම් අපිට ඉගෙන ගන්න තියෙනවද බලන්නකො. උන්වහන්සේ පෙන්නලා දෙනවා ගොපල්ලට තියෙන්නේ හරක් ටික නඩත්තු කරන එක. හරක් එයාගේ නෙමෙයි අනුන්ගේ හරක් නඩත්තු කරන එක තියෙන්නේ. ඒ වෙනුවෙන් එයා කොච්චර දේවල් කරනවද? හැබැයි ඒත් එක්කම එයාට තියෙනවා මොකද්ද? සමහර ගොපල්ලෝ ජීවිත කාලෙම තියාගන්නවා ගව හිමියා විසින්. වැඩි වැටුප් දීලා තියාගන්නවා. ඔහු ආරක්ෂා කරනවා, පෝෂණය කරනවා. ඇයි ඒ? ගොපල්ලාගේ කාර්ය ප්‍රශස්ත මට්ටමින් කරන නිසා. ඔය අතරේ සමහර ගොපල්ලොන්ගේ කාලය කෙටි. රස්සාවට ආවා, වැඩේ හරියට කරන්න මිනිහා වෙන වැඩ කරනවා. ඒක නිසා තනතුරෙන් අයින් කරනවා. පාලක පිරිසට ඕක නෙමෙයිද වෙන්නේ? ඇයි එක දිගට පවතින්න බැරි? පවතින්න බැරි ඒගොල්ලෝ කවුරු වුණත් ආව කාර්යය මනාව අවබෝධ කරගෙන නොකරන නිසායි. උන්වහන්සේ කරුණු 11ක් ඉදිරිපත් කරනවා මේ සූත්‍රයේ. ඒ සියල්ලම අපිට කතා කරන්න බෑ. එකක් දෙකක් කියන්නම්කෝ. ඒ තමයි ගණන් වශයෙන් ගොපල්ලට උන්වහන්සේ දේශනා කරන හොඳ ගොපල්ලෙක් නම් ගොපල්ලා තමන් ළඟ ඉන්න ගවයෝ සංඛ්‍යාත්මකව දැන හඳුනා ගන්නවා. මගේ හරක් පට්ටියේ ඉන්නේ මෙච්චරයි කියලා එයා දන්නවා. හරක් රජ්ජුවට අයිති ගවයෝ මෙච්චරයි. ගොන්නු මෙච්චර ඉන්නවා, වැස්සියෝ මෙච්චර ඉන්නවා, පැටව් මෙච්චර සංඛ්‍යාවක් ඉන්නවා, කිරි දෙන සත්තු මෙච්චර ඉන්නවා කියලා සංඛ්‍යාත්මක වශයෙන් වගේම ඔවුන්ගේ ගති ලක්ෂණ වශයෙන් උත් හඳුනා ගන්නවයි කියලා. ඒ වගේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා gedara පාලකයා තාත්තනම් තාත්තට හොඳ අවබෝධයක් තියෙන්න ඕන පවුලේ සමාජිකයෝ පිළිබඳව. ආයතනයක පාලකයා ආයතන ප්‍රධානියාට තියෙන්න ඕන තමන් යටතේ ඉන්න සේවක සේවිකාවන් පිළිබඳව
නිසි අවබෝධයක්. ඔවුන්ගේ දක්ෂතා මොනවද? අදක්ෂතා මොනවද? හැකියාවන් මොනවද? නොහැකියාවන් මොනවද? දැන උගත්කම් වල ප්‍රමාණයන් කොච්චරද? ඔවුන්ගේ ප්‍රායෝගික දැනුම අත්දැකීම කොච්චරද? මේවා පිළිබඳව නිසි අවබෝධයක් තියෙන්න ඕනේ. අවබෝධයක් තිබුණාට මදි. නිසි තැනට ඒ අය යොදන්න ඕනේ. නිසි බත් වැටුප් දෙන්න ඕනේ. බලන්නකෝ බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒ විතරක් නෙවෙයි. තව කාරණයක් මතක් කරන්නම්. ඒ තමයි ගොපල්ලා දැනගන්න ඕනේ ගවයින්ට තුවාල ඇති වෙනවා. යම් යම් අවස්ථාවන් වලදී තුවාල ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වුණාම ඉහඳ තියන්න කලින් ඉහඳ මැස්සෝ වහලා තුවාලේ වැඩි වෙන්න කලින් පිළියම් යොදන්න. හරි වටිනවා ඒ කාරණේ. මොකද්ද? සමහර වෙලාවට අපි එකතු වෙලා පාලනය කරන්න කියලා එක්කහු වුණාම සමහර ඇත්තන්ට ඉහඳයෝ තියෙනවා. ඒක නිසා ඒගොල්ලන්ගේ ගමන් මග යනවා. සාමූහික ගමන් මග අතහරිනවා. ආපු කාරණේ අමතක වෙනවා. ඒක නිසා වැඩි කාලයක් පවතින්න බැරි වෙනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ පින්වතුනි චේතසික රෝගවල බලපෑම නිසා. රාගය, ద్వේෂය හෝ මෝහය. ඒ නිසා අද මේ උතුම් වෙසක් පුන් පොහෝ දවසේ ඔබට මේ ගිලාන සූත්‍රයේ මුල් කරගෙන මේ කාරණා ටික මතක් කළේ. ඔබ පාලකයෙක් වෙන්න පුළුවන්, පාලිතයෙක් වෙන්න පුළුවන්. අපි හැමදෙනාම කායික රෝග වලින් විනිර්මුක්ත වෙන්න වෙහෙසෙනවා වගේම චේතසික රෝග සමනය කරලා යටපත් කරලා නැති කරගන්න වෙහෙසෙමු. ඒ තුලින් අපිට නිරෝගී සම්පන්න මිනිස්සෙක්, නිරෝගී සම්පන්න රටක්, නිරෝගී සම්පන්න ලෝකයක් ගොඩනගා ගන්න පුළුවන් වේවි. ඒ ශක්තිය ඔබට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. නිදීනම්ප පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සෙනං නිග්ගහ්‍ය බාතින් මේධාවෙන් තාදි සම්පණ්ඩිතම් බජේ. තමන්ගේ නිවැරදි අරමුණට යහපැවැත්මට මාර්ගය කියා දෙන නුවණැත්තන් සත්පුරුෂයන් ආශ්‍රය කරන්නට කියලා තථාගත අමාමෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. අද දවසේ කායික නිරෝගීතාවයේ වගේම ඊටත් වඩා මානසික නිරෝගීතාවය ප්‍රමුඛ කරගෙන කටයුතු කිරීම තුළ ඔබේ ජීවිතයේ දියුණුව සාර්ථකත්වයේ නිරෝගී සම්පන්න බව පිළිබඳවයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් දේශනාව සිදු කරන්නට යෙදුනේ. ඉතින් අද වෙනි වෙසක් පුර 15ක් පොහොය දිනයක අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමව වදාළ මුදලියාවත්ත දීපාලෝක විහාරස්ථානයේ විහාරාධිපති එවැගේම ජාතික අධ්‍යාපන පීඨයේ කතිකාචාර්ය පූජ්‍යපාද නෙළුවකන්දේ ඥානানন্দ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාදාභිවන්දනෙන් යුතුව මේ මොහොතේ පුණ්‍යානුමෝදනාව සිදු කරනු ලබනවා. වහන්සේට දීර්ඝායු සම්පන්නිය ලැබේවා. තව තවත් ශාසනය වෙනුවෙන් උදාාරතර මෙහෙවරන් සිදු කරන්නට වහන්සේට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ගම්මැද්ද ධම්සභිය සඳහම් දේශනාව නිමවටපත් කරනවා. අපි යලි සම්බන්ධතාවය ලබා දෙනවා පොදා විකාශයට. ගම්මැද්ද ධම්සභිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට